समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्घमोक्कदं धम्मस्सवनकालो अयं बदन्ता धम्मस्सवनकालो अयं बदन्ता धम्मस्सवनकालो अयं बदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस् नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस् नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस् कारुणिक श्रद्धाकामी पिंगतुनी अदත් අපේ සදහැවතුන් සූදානම් වෙන්නේ තථාගත ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු තුම් ධර්මය ටික වෙලාවක් ශ්‍රවණය කරන්නට. අද දේශනාවේ දායකත්වය ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි මහින්ද පතිරණ මහත්මයා, මනෝරි පතිරණ මහත්මිය සහ දිනුක් පතිරණ පුතණුවන්. සෙසෙම අප්‍රේල් මාසේ 10 වෙනිදාට යෙදුණු මහින්ද පතිරණ මහත්මාණන්ගේ ජන්මදිනයට ආශිර්වාද ලබා ගන්නත්, අප්‍රේල් 29 වෙනිදාට යෙදුණු දිනුක් පතිරණ පුතණුවන්ගේ ජන්මදිනයට ආශිර්වාද ලබා ගන්නත් මේ පින්කමේදී මූලිකව බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව විශේෂයෙන්ම අභාවයටපත් මහින්ද පතිරණ මහත්මයාගේ ආදරණීය ප්‍රියාණන් යෝගීදාස පතිරණ, ඒ වගේම ආදරණීය මෞතුමිය කැතරින් පතිරණ, ඒ වගේම නන්දාවති නන්දනිය සහ මනෝරි මහත්මියගේ පියාණන් බී.එන්.ද සිල්වා කියන ආදරණීය මව්පියවරුන්ට ඥාතිවරුන්ට පින් දෙන්නටත්, ඒ වගේම පවුලේ සියලුම දෙනාට ආශිර්වාද ලබා ගන්නටත් මේ වෙලාවේ ශ්‍රී ලංකාව තුල උද්ගතව තිබෙන අවාසනාවන්ත ආර්ථික, සමාජීය, දේශපාලනික පරිසරය වෙනස් වෙලා යහපත් රටක්, සාමකාමී රටක් උදා කර ගන්නට තුනුරුවන්ගේ ආශිර්වාදය සලසා ගැනීම මේ උතුම් පින්කමේදී එතුමිය බලාපොරොත්තු වෙනවා. ඉතින් මනෝරි පතිරණ මැතිණිය අපට ශ්‍රද්ධාවෙන් යුක්තව ආරාධනා කටයුතු සිද්ධ කළා මේ උතුම් පින්කම සිද්ධ කරලා දෙන්නට කියලා. බුද්ධ පුතුන් ශ්‍රාවකයින් හැම දෙනාම බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් මේ සන්ධ්‍යා යාමයේත් මුහුණු පොත සමග සජීවීව එකතු වෙලා සිටින්නේ තථාගතයන් වහන්සේගේ දේශනාවක් ශ්‍රවණය කරන්නට. මම දන්නවා අපි මේ දේශනාව කරන මේ මොහොතේ විශාල උද්ඝෝෂණයක් රට පුරාම ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. පාර්ලිමේන්තු අභියස, විශ්වවිද්‍යාලීය දරුවන්ගේ ඒ උද්ඝෝෂණයට දරුණු ලෙස මර්ධනකාරී ප්‍රහාර එල්ල වෙමින් තිබෙනවා. රට දිනෙන් දිනම තාම අවාසනාවන්ත සහ ඛේදජනක තත්වයකට පත්වෙමින් තිබෙනවා. ඉතින් අපි මේ තත්වය යහපත් අතට පත් වේවා, අපේ මිනිස්සුන්ගේ ජීවිත, අපේ රට ආරක්ෂා වේවා කියන උදාර ප්‍රාර්ථනාව අපි මේ වෙලාවේදී සිද්ධ කරන්න ඕනේ. කාගේවත් ජීවිත නැති වෙන එක අවාසනාවක්, බෙහෙත් නැතුව මිනිස්සු මිය යදෙන එක අවාසනාවක්, කන්න බොන්න නැතුව මිනිස්සු අනාථ වෙන එක අවාසනාවක්, පෙළපොත් ටික නැතුව මිනිස්සුන්ට දරුවන්ට උගන්න ගන්න විදියක් නැතුව රට කඩන් වැටිලා තිබෙන එක ඛේදවාචකයක්. ඉතින් මේන් රට යහපත් අතට පත් වේවා කියන සහ ඒ පත් කරගන්නට සියලු දෙනාට නැනනුවන සිතුවිලි පහළ වේවා කියන ප්‍රාර්ථනාවත් අපට මේ දේශනාව කරද්දී තිබෙනවා. අද අපේ දේශනාවට අපි මාතෘකාව ලෙස තබා ගන්නේ විශේෂයෙන්ම රේරුකාණි චන්දවිමල මහා ස්වාමින් වහන්සේ රචනා කරපු වටින ධර්ම ග්‍රන්ථයක තවත් එක් ධර්ම සංකල්පයක්. අපි සාකච්ඡා කරමින් ඉන්නේ මදය හෙවත් මත්වීම, මාන්නයෙන් මත්වීම පිළිබඳව, මාන්නයෙන් උමතු වීම පිළිබඳව
මාතෘකා පෙළක් තමයි අපි සාකච්ඡා කරමින් ඉන්නේ. අපි සාකච්ඡා කළා පරිවාර මදය පිළිබඳව. පිරිවර සිටීම නිසා තමන්ට ඉන්න පිරිවර පිළිබඳව ඇතිවන උමතුවෙන් මිනිස්සු කොයි ආකාරයටද මිනිස්සු කොයි විදියටද විනාශය තමන්ගේ උදා කරගන්නේ සමාජයට හානි කරන්නේ කියලා. අද අපි සාකච්ඡා කරනවා භෝග මදය කොයි ආකාරයටද අපිට හානි කරන්නේ. අපිට ඒ මනෝභාවය ඇති වුණාම අපි අන් අයට කොයි ආකාරයටද හානි කර තත්ත්වයන් උදා කරන්නේ කියලා. අද සාකච්ඡාවේ ගැන මේ විදියට රේරුකාණේ හාමුදුරුවෝ සටහන් කරනවා. ඇතමෙකුට සෙට ආහාර වේල සපයා ගැනීමට තරම් මුදලක් අද නැත. මට වනාහි බොහෝ මුදල් ඇත්තේය. බොහෝ ගෙවල්, වතු, කුඹුරු, වාහන ඇත්තේය. බොහෝ පරිභෝග භාණ්ඩ ඇත්තේ යැයි ධනය නිසා ඇතිවන මත්කරන අධික මානය භෝග මද නම් වේ. අපිට පේනවා මනුෂ්‍යයෝ බහුතරයක් අපේ රටේ ගත්තත් මේ මොහොතේ ගත්තත් බහුතරයක් මිනිස්සු තමන්ට ආහාර පාන ටික ගන්න සල්ලි නැහැ. ඉතාම සුළුතරයකට නාස්ති කරන්න තරම් වුණත් ආහාර පාන ගන්න මිල මුදල් තියෙනවා. ඊළඟට තාම බහුතරයකට විශාල පිරිසකට බෙහෙත් ටික ගන්න සල්ලි නැහැ. හැබැයි සමහර කෙනෙකුට ධනය තිබෙනවා. ලංකාවේ නෙමෙයි පිට රටකට ගිහිල්ලා වුණත් බෙහෙත් ගන්නට එච්චරට ධනය තියෙනවා. සමහරුන්ට මේ වෙලාවේ මම දන්නවා කුලියට ඉන්න මිනිස්සු අන්තසරණයි. ගෙවල් කුලිය ගෙවා ගන්න විදියක් නැහැ. කාමර කුලිය ගෙවා ගන්න විදියක් නැහැ. බෝඩිමේ කුලිය ගෙවා ගන්න විදියක් නැහැ. අන්ත අසරණයි. නැත්තටම නැති වෙලා ඉන්න මිනිස්සු. ඒ අතරේ සමහරුන්ට තිබෙන ගෙවල් වත්කම් හෙවයි සමහර ලයිස්තු දැක්කම කල්පනා කරනවා අපේ රටට මෙහෙම වුණේ කොහොමද කියලා. රටක ජනතාවක් අන්ත දුගී දුප්පත් තත්ත්වයට ඇද වැටිලා ඒ රටේ දේශපාලනය කරපු ඇත්තෝ විතරක් ලොකු ඉඩකඩම් ධනධාන්‍ය එක්ක ඉන්නවනම් ඒක කොහොමද වෙන්නේ? එතකොට ඒ රටට මොකක්ද කරලා තියෙන්නේ? ඒ ජනතාවට මොකක්ද කරලා තියෙන්නේ? එවැනි තත්ත්වයක් තියෙනවා. දැන් මෙන්න මේ දේවල් තියෙන අයට ගොඩක් ඉඩකඩම්, දේපල, යාන වාහන, මිල මුදල් මේ ගොඩාක් තියෙන අයට එන මත්ගතියක් තමයි මට ඇත්තිතරම් මට ඕනි තරම් තියෙනවා. නමුත් අනිත් අයට කණ්ඩ බොණ්ඩවත් දෙයක් නැති පහත් මිනිස්සු කියලා. අවමං විඳිය යුතු මිනිස්සු කියලා. දුක් විඳිය යුතු මිනිස්සු කියලා. හැඟීම් අර දේවල් වලින් බලගත්තු වෙච්ච ඇතමුන්ට එවැනි සිතුවිලි උදා වෙනවා. මම ඇත්තටම ඊයේ දැක්කා ප්‍රවෘත්තිවල කලින් ඉඳපු කතානායක කියලා මිනිස්සෙක්, නියෝජ්‍ය කතානායක කියලා මිනිස්සෙක්. එයාට කවුරුත් ඉල්ලා අස්වෙන්න කියලාත් නැහැ. හැබැයි ඒ මිනිහා අස් වෙලා. ඊළඟට ඒ මිනිහම පත් වෙන්න ආයෙත් ඡන්දයක් තියලා. දවසක් අර ගුබ්බෑයමේ කුලල් කාගෙන ඔක්කොම කරලා ඡන්දෙකුත් තියලා ඒ මිනිහම පත් වෙලානේ. ඒ මිනිහම පත් වෙලා. හැබැයි අතරතුරේ ලක්ෂ 50ක්ද ලක්ෂ 80ක්ද ඒ දවසේ වියදම ගිහිල්ලා තියෙනවා කියලා. ඒ ආයතන වාර්තා කරනවා.
එතකොට හිතන්ඩ ඒ තීන්දු ගන්න එහෙම හැසිරෙන මිනිස්සුන්ට ලක්ෂ 50ක් වගේ සාමාන්‍ය මිනිස්සුන්ට හීනකින්වත් හම්බ කරගන්න අමාරු ගානක්. එක දවසට තමන්ගේ තියෙන උද්දච්චකමට, තමන්ගේ තියෙන කපටිකමට, තමන්ගේ තියෙන මුග්ධකමට, තමන්ගේ තියෙන උඩඟුකමට නාස්ති කරන එක මිනිස්සුන්ට එක කිසිම ගානක් නැහැ. ඒ ගැන පොඩ්ඩක්වත් වද වෙන්නේ නැහැ ඒගොල්ලෝ. ඒගොල්ලොන්ට මං හිතන්නේ, මං කල්පනා කරා ඒගොල්ලොන්ට හිතෙනවා ඇති අපි තනතුරු වල ඉඳලා අස්සලා ආයේ අපි අලුත් තනතුරකට ආපහු සැරයක් ඒ තනතුරටම පත් වෙන්න ලක්ෂ 50ක් වියදම් කරාම මොකද වෙන්නේ? එහෙම හිතනවා ඇති. ලක්ෂ 80ක් 90ක් වියදම් කරාම මොකද වෙන්නේ? එහෙම හිතනවා ඇති යාලට. අපි එච්චර වටින මිනිස්සු කියලා හිතනවා ඇතිනේ. භෝග මතය කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරේ ඔය තත්වය තමයි. භෝග මතය. ඒ කියන්නේ ඒගොල්ලොන්ට තියෙන මුදල් ප්‍රමාණය එක්ක, ඒගොල්ලොන්ට තියෙන ධනස්කන්ධය එක්ක, ඒගොල්ලොන්ට තියෙන යාන වාහන තොගය එක්ක, ඒගොල්ලොන්ට තියෙන ඉඩකඩම් වතු පිටි එක්ක, ඒගොල්ලොන්ට ලක්ෂ 50 කියන එක හෝ ලක්ෂ 100 කියන එක එක සාමාන්‍යම ගානක් වෙන්නේ නැති. ඒත් දවසට එක වේල කන මිනිස්සු කොච්චර ලංකාවේ මේ මොහොතේ ඉන්නවද? හාමතේ ඉන්න දරුවෝ කොච්චර ඉන්නවද? බේත් ටික ගන්නට විදියක් නැතුව අන්ත අසරණ වෙලා බේත් තුණ්ඩුව ෆොටෝ එකක් ගහලා Facebook එකට දාලා ආයාචනා කරන දරුවෝ කොච්චර ඉන්නවද? දරුවට සෙල්ලම් කරන්න ගෙනල්ලා දීපු සෙල්ලම් බඩුව විකුණලා තමන්ගේ දරුවට බේත් පෙත්තක් ගන්න සිද්ධ වෙච්ච අම්මලා කොච්චර ඉන්නවද? තාත්තලා කොච්චර ඉන්නවද? අර මිනිස්සු ලක්ෂ 100ක් විතර, මේ ලක්ෂ 100ක් 90ක් හෝ 80ක් 50ට වැඩි ගාණක් එක දවසට ඒගොල්ලන්ට සෙල්ලම් කරන්නනේ. ටෝයි වගේ ඒගොල්ලොන්ට ලක්ෂ 50 ඒගොල්ලෝ පාවිච්චි කරනවා. භෝග මදයෙන් උමුතු වෙච්ච මිනිස්සු ගැන හොඳම උදාහරණීය ඒ උමතුව මා යෝජනා කරනවා. ඔය මිනිස්සු යයිද නැද්ද අපි දන්නේ නැහැ. හැබැයි සදාකාලිකව ඉන්න බෑ. සදාකාලිකව කාටවත් ඉන්න බෑ. මේ වෙලාවේ අනවද නැද්ද? අතාරිනවද නැද්ද? අපි කවුරුත් දන්නේ නැහැ ඒක. අපි කවුරුත් දන්නේ නැති දෙයක්. හැබැයි එකක් අතාරින්න වෙන දවසක. ඒ අතාරන්නේ අධිකරණ නඩුව අහලත් නෙමෙයි. සෝබා දහම නඩුව අහලා. එදාට යාළ වෙනුවෙන් පෙනී සිටින්න ලෝයර්ස්ලා නැහැ. එයාලගෙන් වරදාන අරගෙන, එයාලගෙන් පගාව අරගෙන, එයාලට වාසි විදියට නඩු තීන්දුව දෙන්න විනිසුරු නෑ එදාට. කර්මයේ නඩු අහන දවසට. එදාට නෑ. ඒකට ඒගොල්ලොන්ට වග කියන්න වෙනවමයි. තථාගතයන් වහන්සේගේ ධර්මය නේ. තථාගතයන් වහන්සේගේ ධර්මය සත්‍යයක්. තථාගතයන් වහන්සේගේ ධර්මය සත්‍යයක්. තථාගතයන් වහන්සේගේ දේශනාව සත්‍යයක්. එහෙම මිනිස්සුන්ට අපරාධ කර සදාකල් වැඳෙන්න බෑ. මේ භවයේදී පෙරපිනක් නිසා හරි බේරුණොත් ඊළඟ භවේ නම් ස්ථිරයි. පෙරපිනක් නිසා හරි මේ භවයේදී ගැලවිලා ගියොත් ඊළඟ භවයේදී ස්ථිරයි. ආසන්නම ආත්මයේදී ස්ථිරයි. විපාක එන්න ඕන. මේක තේරුම් ගන්න. අපිට දේවල් ලැබෙන්නේ, ඒ මහත්තුරු කවුරුත් තේරුම් ගන්න ඕන, තමන්ට දේවල් ලැබෙන්නේ එකක් තමන් සංසාරේ දීලා ඇති ධනය,
ඉඩකඩම් දේපොළ මේ දීලා ඇති. ඒ නිසා ලැබෙනවා වෙන්න පුළුවන්. දැන් මෙහෙමනේ තියෙන්නේ. සමහර හොරු ඉන්නවා. පණ යනකම් කුරුමානම් අල්ලලා මිනිස්සෙක්ගේ මුදල් පසුම්බියක් උදුරගෙන පැනලා දිව්වත් සමහර හොරු ඉන්නවා මුදල් පසුම්බියේ රුපියල් 100ක් නැහැ. ඒ කියන්නේ සමහර හොරු ඉන්නවා හොරකම් කළත් ලැබෙන්නේ නැහැ. හොරකම් කළත් ලැබෙන්නේ නැහැ. ඒත් සමහර හොරු ඉන්නවා කිසිම වෑයමකින් තොරව ටෙලිෆෝන් කෝල් එකෙන් දෙකෙන් මිලියන ගණන් තමන්ගේ ලංකාවේ සහ පිට රටවල් වල ගිණුම් වලට යවා ගන්න තරම් හැකියාව සසරේ පිං මොනවා හරි තියෙනවා. මොකක්කෝ හේතුවක් එයාලට වැඩ කරනවා. හැබැයි ඔය එකක්වත් ස්ථිර නැහැ. ඔය එකකින්වත් අපි උමතු විය යුතු දේවල් නෙමෙයි. ඔබට මට අපි කාට හරි ලැබෙන ධනය නිසා අපි උමතු විය යුතු නැහැ. ඒ උමතුව අපේ විනාශෙ ගෙනල්ලා දෙන වෙලාව අපි දන්නෙත් නැහැ. එච්චරට අපේ ඇස් අන්ධ කරනවා. අපේ විනාශෙ ගෙනල්ලා දෙන මොහොත අපිට දැක ගන්නට බැරි තරමටම අපේ ඇස් අන්ධ කරනවා. ඒ උමතුව එක මතක තියාගන්න ඕනේ. ඒ උමතුවේ යන ගොඩක් අයට හිතෙන්නේ නෑ කාට සල්ලි නැති වුණත් මගේ සල්ලි නැති වෙන්නේ නෑ. භෝගමදේ තියෙන එකක් ඕක. ධනම්මත්ති කියලා. මට ධනෙ තියෙනවා. ඕන තරම් කවුද සල්ලි වලට ගන්න බැරි. සමහර ඒ වගේ උමතු වෙච්ච මිනිස්සු මායික කියලා තියෙනවා. ඕන කෙනෙක් සල්ලි වලට ගන්න පුළුවන්. විකිනෙන්නේ නැති මිනිස්සු නෑ. හමුදුරෝ ගාන විතරයි වෙනස් කියලා. විකිනෙන එක ස්ථිරයි. ගාන විතරයි වෙනස් කියලා. මං එවැනි පුද්ගලයෙකුට දවසක් කිව්වා. ඔයා කොච්චර අඳුරකද ඉන්නේ කියලා ඔයාට මේ භවයේ නිමා වෙන්න කලින් තේරෙයි. ඒක ඔයා තේරුම් නොගෙන ගියොත් ඒක ඔයාගේ ලොකු අවාසනාවක්. සල්ලි වලට ඕන කෙනෙක් මිලට ගන්න බැරි බව ඔයාට දවසක තේරෙයි. මං ප්‍රාර්ථනා කරන්නේ ඔයාට එක දෙයයි. අඩුම ඒක තේරුම් අරන් මැරෙන්න ලැබෙන්න කියලා. මම යාට මූණටම කිව්වා ඒක. ඒ ධනයෙන් ඇතිවෙච්ච මාන්නයනේ. තමන්ට තියෙන සල්ලි නිසා ඇතිවෙච්ච උමතුව මිනිස්සුන්ට. එච්චර මිනිස්සු නරක වෙනවා සල්ලි නිසා. නාස්ති වෙනවා සල්ලි නිසා. ඇතිවීමක් නැති දෙයක් නේ ධනෙ කියන්නේ. නකහාපන වස්සේන තිත්තිකාමේසු විච්ඡති. කහවණු වැස්සක් වැස්සත් මිනිස්සුන්ට ඇතිවීමක් නැහැ. ඒක තමයි මිනිස්යාගේ ස්වභාවය. ඒක තමයි තෘෂ්ණාවේ තිබෙන වියරු තෘෂ්ණාව එක. එහි වහල්ලුවෙකු බවට පත් වුණාට පස්සේ මතක තියාගන්න. ඇතිවීම කියන එක හොයාගන්නවත් බෑ. ඇති වෙන තැන සලකුණු කරගන්න බෑ. ලැබෙන්න උඩඟු වෙනවා. උමතු වෙනවා. මේ දේශනාව අහන අලුත් පරම්පරාව නියෝජනය කරන දරුවන්ට මම යෝජනා කරනවා. මුදල් අවශ්‍ය දෙයක්. ඒක නාමකින් එකනම් කුමක්ද? මොකද පළවෙනි ප්‍රශ්නේ? සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා. සියලු සත්වයන්ට ආහාරය අවශ්‍යයි. ආහාරය කිව්වන් වරදව ගන්න එපා. මේ කන බොන ආහාරය විතරක් නෙමෙයි. කන බොන ආහාර එකක්. කබලින්ක ආහාර. ඊළඟට මනෝ සංචේතනික ආහාර, පස්ස ආහාර, විඥාන ආහාර. ඇත්තටම සියලු සත්වයින්ගේ පැවැත්මට ඇඟට එක ආහාරයක් දෙද්දී හිතට ආහාර 3ක් අවශ්‍ය වෙනවා. කෙසේ වේවා. මිනිසුන්ගේ පළවෙනි ප්‍රශ්නය පැවැත්ම.
සාරය ඊළඟට එන්නේ. සාරය කියන එක ඊළඟට එන්නේ. පැවැත්ම තමයි පළවෙනි ප්‍රශ්නේ. ජීවිතයට පෙළපාලි නොගියපු මිනිස්සු දැන් පෙළපාලි යනවනේ. ජීවිතයට උද්ඝෝෂණ නොකරපු මිනිස්සු දැන් පාරට වෙලා උද්ඝෝෂණ කරනවා. ඇයි? පැවැත්ම. පැවැත්ම පිළිබඳ ප්‍රශ්නේ. එනිසා මතක තියාගන්න ඒ පැවැත්ම පිළිබඳව ප්‍රශ්නය කියන එක වැදගත් ප්‍රශ්නයක්. අපේ තරුණ දරුවෝ හැදීගෙන වැඩීගෙන එන දරුවෝ එක තේරුම් ගන්න ඕන. ඒ ප්‍රශ්නේ විසඳ ගන්න අපිට ධනය ඕන. ධනය අවශ්‍යයි ඔබට. ධනය සම්පාදනය කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. අචරිත්වා බ්‍රහ්මචරියං අලද්දා යොබ්බනේ ධනං ජින්න කොංචාව ජායන්ති කීන මච්චේව පල්ලලේ. බ්‍රහ්මචාරීව ඉන්න ඕනි වෙලාවේ බ්‍රහ්මචාරීව හිටියේ නැතොත්, තරුණ වියේදී ධනය හම්බ කරේ නැතොත්, ජින්න කොංචාව ජායන්ති කීන මච්චේව පල්ලලේ. වයසට ගියාට පස්සේ පසුතැවිලි වෙන්න, හූල්ලන්ට විඳවන්ට සිද්ධ වෙනවා. කවුරු වගේද? හිඳුණු මඩ වගුරක් ගාව, මඩ වතුර වලක් ගාව තිත්ත කඩේක්වත් අල්ලගන්න බැරුව විඳවන කොකෙක් වගේ විඳවන්න වෙනවා. ඒක තමයි යථාර්ථය. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවේ ධනය හම්බ කරගන්න එපා කියලා කියන්නේ නැහැ. මොකක්ද මේ කියන්නේ? ලැබෙන්න ඒ ධනය නිසා මාන්නයක් හදාගෙන නිර්ධනයා පීඩාවට පත් කරන්න එපා. නිර්ධනයාට හිංසා කරන්න එපා. ධනය නැති මිනිස්සයාට වද දෙන්න එපා. ධනය නැති මිනිස්සයාට කරදර වෙන විදියට ඒ මිනිස්සයාව පීඩාවට ලක් කරලා තලල පෙලල දාන්න එපා. ඒකයි මේ යෝජනා කරන්නේ. මොකද ධනය ඇති කෙනා ධනයෙන් උමතු වුණොතින් එයා නිර්ධනයව හෙලා දකිනවා. දැනෙන්නේ නැහැ. මොකද දැනෙන්නේ නැත්තේ? එච්චරට උමතුව වැඩි. ධනය නැති මිනිහගේ දිලින්දගේ ප්‍රශ්නේ තේරෙන්නේ නැහැ. මොකද ඒ ප්‍රශ්නේ නොතේරෙන්නේ? එච්චරට උමතුව Tamanට තියෙන එක ගැන. මතක තියාගන්න. ඔබ අනිත් මනුෂ්‍යයාගේ පීඩාව තේරුම් නොගෙන ඔබට දේවල් තියෙන එක මත පදනම් වෙලා ඔබ ඇති කරගනු ලබන මාන්නයකින් ඔබ කතා කරන්න ගත්තොත්, වචන එළියට දාන්න පටන් ගත්තොත්, ක්‍රියා කරන්න ගත්තොත්, තීන්දුව తీරන ගත්තොත් විශාල හානියක් ඔබ සමාජයටත් කරයි, ඔබටත් කරගනි. මතක තියාගන්න, ලොකුම හානිය සමාජයට නෙමෙයි, Tamanට තමයි ලොකුම හානිය. ඔබ ඒ ධනය නිසා ඇතිවෙච්ච බලයෙන් උමතු වෙන්න ඔබට මිත්‍රයෝ හටගන්නේ නැහැ. හතුරෝ හටගන්නවා. වෛරක්කාරයෝ හටගන්නවා. ඊර්ෂ්‍යාකාරයෝ හටගන්නවා. කොටින්ම ඔබ අනතුරට යනවා. ඒක මතක තියාගන්න. ධනයෙන් උමතු වෙච්ච මිනිස්සෙක් මාන්නෙන් උඩඟු වුණොත් ඔබ අනතුරට යනවා තනිකරම. මොකද ඔබ අනිත් අයගෙන් වෙන් වෙන්න විශාල තාප්පයක් බැඳ ගන්නවා. ගෙදර වට කළා බඳින තාප්පෙට වඩා උස්ස තාප්පයක් බැඳ ගන්නවා. මාන්නක්කාරකමේ තාප්පය. මාන්නක්කාරකම නිසා එළියේ බාහිර අයවලුන්ව නොතේරෙන මට්ටමේ උමතුවේ තාප්පය. ඒ විශාල වෝල් එක බැඳගත්තට පස්සේ, ඒ විශාල තාප්පේ බැඳගත්තට පස්සේ ඔබට බාහිර කිසි දෙයක් ග්‍රහණය වෙන්නේ නැහැ. අහුවෙන්නේ නැහැ.
ඔබ දන්නෙත් නෑ ඔබට එරෙහිව බොහෝ අය කඳවුරු බැඳලා බව. උමුතු වෙලා ඉන්නකොට දන්නෙත් නෑ හතුරු කොච්චර නිර්මාණය වෙලාද කියලා. ඒ මහ පොළවේ කඩියක්වත් නෑ. ඒ කඩියක්වත් මහ පොළවේ නෑ. ඒ ධනයෙන් උමුතු වෙච්ච මිනිස්සු. අසල්වැසියාගේ මරණයක් වුණත් ගොඩ වදින්නෙවත් නෑ. බලන්නෙවත් නෑ. ලෙඩක් දුකක් වුණත් බලන්නේ නෑ. ඇයි? ඔවුන්ට පේන්නේ නෑනේ. ඔවුන්ට පේන්නේ නෑ. එතකොට ඒ නොපෙනීම ඇතුලේ තමන්ට හතුරු නිර්මාණය වෙනවා. තමන්ට ඊර්ෂ්‍යාකාරයෙක් අනිවාර්යයෙන්ම නිර්මාණය වෙනවා. ඒක මතක තියාගන්න. ඒ ඊර්ෂ්‍යා කරන අය අසාධාරණ වෙන්න පුළුවන්. ඔබ ඔවුන්ගෙන් කිසිවක් නොගත්තා වෙන්න පුළුවන්. හැබැයි ඔබගේ තියෙන දැඩි මාන්නාධික හැසිරීම නිසා ඔවුන්ට හිතෙන්න පටන් ගන්නවා මෙයා අපිටත් ලැබෙන්න තියෙන දේවල් තමයි මේ අරගෙන තියෙන්නේ කියලා. ඇයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ රජවරුන්ට දසරාජ ධර්මවලදී මිනිස්සුන්ට දානය කියන රාජධර්මයෙන් මිනිස්සුන්ට මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතා රාජ්‍ය විසින් ඉෂ්ට කරන්න ඕනේ කියලා. ඇයි දේශනා කළේ? නැත්තම් එතනින් තමයි රාජ්‍යයට එරෙහි කැරැල්ල එන්නේ. අද වෙලා තියෙන එකනේ. බේත් ගණ්ඩ තියෙන සල්ලි වලින් යකඩ ගේනෙවුම් ඉන්නකොට එහෙම වෙන්නේ නැද්ද? බේත් පෙති ටික ගේන්න නැතුව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ටික ගේන්න නැතුව ඒ මුදල් වලින් යකඩ ගෙන්නෙව්වොත් ඒ මුදල් වලින් වෙන ගුවන් යානයක් ගෙන්නෙව්වොත් මිනිස්සුන්ට වෛරය නැද්ද? ඒකයි භාග්‍යවතුන් වහන්සේ රජවරුන්ට අනුශාසනා කළේ අංක 1 දානය. මොකක්ද? මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතානේ මූලික අවශ්‍යතා සම්පූර්ණ කරන්න කියන එක. මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතා සම්පූර්ණ කරන්න. මූලික අවශ්‍යතා සම්පූර්ණ කරන්න බැරි පාලකයා අසමර්ථයි. අසමර්ථයි. මූලික අවශ්‍යතා ටික සම්පූර්ණ කරන්න බැරි කෙනා අසාර්ථක මිනිසෙක්. එතකොට වෙන්නේ අනිත් පැත්තට ඒක ප්‍රතිවිපාක එනවා. මිනිස්සු වෛර කරනවා. මිනිස්සු මංකොල්ල කන්න පටන් ගන්නවා. හොරකම් කරන්න පටන් ගන්නවා. ඊළඟට මොකද වෙන්නේ? ඒ සමාජය තුළ ආයේ නීතිය ඉතුරු වෙයිද? සාමය ඉතුරු වෙයිද? සහජීවන ඉතුරු වෙයිද? මනුස්සකම ඉතුරු වෙයිද? කිසිවක් ඉතුරු වෙන්නේ නැහැ. කිසිවක් ඉතුරු වෙන්නේ නැහැ. තමන්ගේ ගාව ධන බලය, ඉඩම් බලය, ගේදොර, වතුපිටි, යාන වාහන බලය වැඩි වෙන්න කෙනෙක් අනෙකා සමග සහකම්පනය ඇති කරගත්තේ නැතොත්, සහකම්පනය නැති වුණොත් ඔය පරිත්‍යාගශීලී වෙන්න කියන එකේ අදහස මොකද්ද? සහකම්පනයනේ. අනිකාගේ සුභාගින්දර අනිකා බේත් පෙත්ත නැතුව විඳින වේදනාව ගැන අපේ ඇතුලේ කරුණාවක්, දයාවක්, මනුස්සකමක්, තෙතමනයක් ඒ ඇති වෙන්න ඕන එක. ඒක සහකම්පනය කියන්නේ. එතකොට එය ඇති වෙන්නේ නැති වුණාම වෙන්නේ අපි සමග ඉන්න ඕන කෙනෙක් අපිට වෛර කරන එක. ඒක මේ රටක් වෙන්න ඕනි නෑ, ගමක් වෙන්න ඕනි නෑ. ගේ ඇතුලේ වුණත් එහෙමයි. තාත්තා තමන් ධනය හම්බ කරගෙන ඇවිල්ලා ඒ ධනයෙන් උමතු වෙලා අම්මට හිංසා කරනවා නම්, අම්මා පහත් කරනවා නම්, දරුවන්ට හිංසා කරනවා නම් මගේ සල්ලි කියලා පහත් කරනවා නම්, පීඩා කරනවා නම්, ඒ තාත්තා ගැන ඇති වෙන්නේ ආදරේ, ගෞරවේද?
නැත්තම් තරහ, වෛරය, ක්‍රෝධයද? එයා ගැන ඇති වෙන්නේ සොම්නසක්ද, දොම්නසක්ද? කැමැත්තක්ද, අකමැත්තක්ද? ගේ ඇතුලේ ධනය හම්බ කරන් එන එකම කෙනා තාත්තා කියමු. ඒ තාත්තා ධනය නිසා උමතු වෙලා දරුවන්ව පහත් කරනවා නම් හෙලා දකිනවා නම්, බිරිඳ පහත් කරනවා නම් හෙලා දකිනවා නම්, තමන්ගෙම ඒ ගෙදරම ඉන්න තමන්ගෙම අම්මා තාත්තා පහත් කරනවා නම් හෙලා දකිනවා නම්, එවැනි තැනැත්තානේ, එවැනි තැනැත්තා පිරිහෙනවා. එයාට ගේ ඇතුළෙම හතුරු ගොඩාරයක් හැදෙනවා. එකට හිටියත්, එකට උයන බත් හැලියම කෑවත් ගේ ඇතුළෙම වෛරක්කාරයෝ ටිකක් හැදෙනවද නැද්ද? හැදෙනවා. තමන් ධන දානයෙන් පොහොසත් වෙලා, බලවත් වෙලා, ඒකෙන් ඇති කරගන්න උමතුවෙන් අනිත් අයට පීඩා කරන්න, අනිත් අයට හිංසා කරන්න පටන් ගත්තොත් මතක තියාගන්න. ඔබ විසින්ම ඔබට හතුරෝ, ඊර්ෂ්‍යාකාරයෝ හදාගන්නවා. මේ රටේදී නම් මම දැක්කේ නෑ ඇත්තටම ඇමතිලා, අගමැතිලා එහෙම මේ රටේ තින්නවනේ. වාහන 15ක් විතර යන බයික් ඉස්සර කරන් යන ඒ විකාර විගඩම් නාඩගම් එකක්වත් මම මේ ජපානයේදී නම් මම දැක්කේ නෑ. තවම එක දවසක්වත් දැකලා නෑ. හැබැයි අපේ රටේ මේ වගේ නාඩගම් කොච්චර තිබුණද? දැන් මේ නාඩගම් පෙන්වන්නේ බයට. මිනිස්සු එක වෙලාවක ඒවා ඉවසගෙන ඒවා දිහා උපේක්ෂාවෙන් බලාගෙන හිටියා. අද වෙනකොට සම්පූර්ණ ඒක අනිත් පැත්තට ගිහිල්ලා. මං හිතන්නේ පොඩි කාර් එකක වගේ හැංගිලා යනවා ඇති දැන් යනකොට. එයි එහෙම කරගත්තා. එහෙම වුණා නෙමෙයි, කරගත්තා. කොහොමද එහෙම කරගත්තේ ඇත්තෝ? ඇත්තෝ ඒක ඒ විදියට එයාලට සිද්ධ කරගත්තේ ඒ තමන්ට තියෙන යාන වාහන වලින් යන ගමන් ඒ හැසුරුණු උඩඟු විදියනේ. උඩඟු විදිය. ඩිෆෙන්ඩර් 4-5ක් සරහින් පස්සෙන් යන ගමන් පොලිස් බයික් වලින් කෑ ගහගෙන වටේම ඉන්නේ උන්ට අසභ්‍ය වචන කිය බැන පන්න මිනිස්සු අන්ත අසරණ අන්නතුරට දමමින් බස් කැලේට කපා ගන්න ඕන එනකොටනේ ඒ තත්ත්වයට පත් කරලා ඒ ගියපු ගමන එක තැනක් දක්වා මිනිස්සු ඉවසන් හිටියා. අද ඔහොම 10ක් 15ක් එකට යන්න කියන්නකො. පාරක තොටක මොකද වෙන්නේ කියලා බලන්න. එයාලම හදාගත්තා. එයාලා පෙන්නවා අපිට ඕගොල්ලෝ වැඩක් නැහැ කියලා. අපිට මේවා තියෙනවා, අපිට යාන වාහන වලින් අපිට කුරුල්ලෝ වගේ ගිලිලා යන්න පුළුවන්. අපිට වැඩක් නැහැ ඔයාලා කියලා. පෙන්නුවානේ. ඒ පෙන්නපු එකේ විපාකය මේ ආත්මෙදිම විඳින්නේ නැද්ද දැන්? විඳිනවා. බයේ. අදත් මං විනාඩි 10ක් 15ක් අහන් හිටියා ඒ පාර්ලිමේන්තුවේ කතා කරන බය තියෙන්නේ. මතක තියාගන්න ඒගොල්ලෝ ඉන්නේ දැන් බය ඇතුලේ. බය. මේ මූණු වල තියෙන්නේ අභිමානේ ඒ මොකක්වත් දැන් නැහැ, ඉවරයි, ඔක්කොම ඉවරයි. බය විතරයි තියෙන්නේ. බයේ මූණු වල පේනවා. එයි අපි ධන බලයෙන් උමතු වුණොත් ඔය බය අපිට විඳින්න වෙනවා. ඔය බය දවසක අපි ඉස්සරහට එනවා. මට, ඔබට, ඕන කෙනෙකුට එනවා. තියෙන දේපල වලින්, ඉඩ කඩන් වලින්, යාන වාහන වලින් උම්මතු වුණොත් අපි කාටත් බය අපි ඉස්සරහට එනවා දවසක. මොකද එක තැනකදී අපිට දර්ශනය වෙනවා මුළු ලෝකම අපිට එරෙහි වීගෙන එනවා කියලා.
මුළු ලොවම අපිට හතුරු වීගෙන එනවා කියලා. එක තැනකදී පේන්නේ. ගොඩාක් දුර අඳුරේ යනවා. මොකද අර උමතුවේදී අඳුරෙම තමයි යන්නේ. මුකුත් වෙන්නේ නැහැ. ඕන එකක් පුළුවන්. ඕන දෙයක් කරන්න පුළුවන්. යනවා ගිහිල්ලා එක තැනක් එනකොට අර රත් වෙන සීමාව ඉවරයි කේතලේ. දුන් දාන තැන එනවා. කේතලයක් ලිපේ තියුවම මොකද වෙන්නේ? ගොඩාක් වෙලා හීට් වෙනවා. ඒක හීට් වෙවි තියෙනවා. දිගටම අපි ගින්දර දානවා. ඒ හීට් වීමේ ප්‍රතිඵලය තමයි එක තැනකදී බොයිල් කරන්න පටන් ගන්නවා. කැමියෙන් දුම් විදින්න පටන් ගන්නවා. ඒ වගේ තමයි අපි කරන ක්‍රියාවන්ට අපේ හැසිරීම් වලට ප්‍රතිඵල එන්නේ වගේ. ඔබට මේ යෝජනා කරන්න යාන වාහන තියාගන්න එපා කියලාද? නෑ, තියාගන්න. ඉඩ කඩම් ගන්න එපා කියලාද? අනිවාර්යෙන් ගන්න. ධනය හම්බ කරන්න එපා කියලාද? නෑ. ධනය හම්බ කරන්න. හැබැයි ඒ කිසිවක් නිසා මත් වෙන්න එපා. ඒ කිසිවකට සදාකාලික නොවන ශක්තියක් ඇති. ඒ සියල්ල තුළ මාව රැකීමට අවශ්‍ය කරන විශේෂ හැකියාවක් ඇති. මා සදාකාලිකව ජීවත් කරවයි. මගේ අයවලුන් සදාකාලිකව ආරක්ෂා කරවයි. මේ ධනය, මේ දේපල, මේ යානවාහන, මේ ඉඩකඩම් කියලා මනස්ගත ඔළුවේ හදාගන්න එපා. ඒක තමයි බුදුදහමේ මේ යෝජනාව. ඒ මනස්ගතවල ඉන්න ඇත්තෝ කවදා හෝ දවසක එයාලා නොහිතන වෙලාවක ඒ වැහිලා තියෙන ඒ කඩතුරාව ඈත්ම ඈත් වෙනවා. හැමදාම නෑ එක තැනක් එනවක වහගෙන ඔය අඳුරේ ගිලිලා උමතු වෙලා මත් වෙලා ඉන්න පුළුවන් එක සීමාවක්. ඒ සීමාව ඉවර වෙන දවසක් එනවා. එදාට හරි අමාරුයි. එදාට දරා ගැනීම හරි දුෂ්කර වෙයි. එදාට මුහුණ දීම හරි දුෂ්කර වෙයි. භෝග මදයෙන් උමතු වෙන්න එපා. භෝග තිබුණට කමක් නැහැ. භෝග පරිභෝජනය කරාට කමක් නැහැ. ඒක ඕනනේ. අත්ති සුඛ, භෝග සුඛ, අනන සුඛ, අනවජ්‍ය සුඛ කිසි ප්‍රශ්නයක් නැහැ. තියෙන සැප සම්පත් පරිහරණය කරන්න. උපකරණ මෙවලම් පාවිච්චි කරන්න. කිසි වැරද්දක් නැහැ. වැරද්ද වෙන්නේ ඒවා පරිභෝග කරද්දී අනිකාට හිංසා කරන්න ගත්තොත්. දැන් බලන්න. මම ඔබට යෝජනා කරන මේ රටේදී මම ඉගෙන ගත්ත වටින දෙයක් තමයි මේ රට ලෝකේ හොඳම රට නෙමෙයි ඈ. ඒක මතක තියාගන්න ඕන. ඒ වගේ මෝඩ අදහසකින් එපා. මේකේ හොඳ ඒවා තියෙනවා. මේ රටේ ගොඩක් බහුතරයක් මිනිස්සු තමන්ට ගෙයක් තිබුණට ඒ ගෙදර පරිහරණය කරන්නේ එකම මේ පාර්ට්මන්ට් එකේ පාවිච්චි කරනකොට තමන්ගේ පාර්ට්මන්ට් එක පාවිච්චි කරන්නේ ඒ බිත්තියකින් වෙන් වෙන තව පාර්ට්මන්ට් එකක් තියෙනවා නම් ඒ පාර්ට්මන්ට් එකේ ඉන්න මිනිහට කරදරයක් වෙන්න ගෙදර පාවිච්චි කරන්නේ නැහැ. ඩෙස්ක් එකක් බංකුවක්වත් පුටුවක්වත් අදින්නේ නැහැ. කරදර කරන්නේ. ටෙලිවිෂන් එක දාන්නේ නැහැ හයියෙන්. රේඩියෝ එක දාන්නේ නැහැ හයියෙන්. ශබ්ද නගලා කතා කරන්නේ නැහැ. මොකක් හරි තමන්ගේ ගෙදර විශේෂ මොකක් හරි ශබ්ද නැගෙන දෙයක් තියෙනවා නම් ඒක ගිහිල්ලා ඒ ළඟපාත ඉන්න ගෙවල් වලට කියනවා මුලින්. අද අපි නිසා පොඩ්ඩක් කරදර වෙයි. පොඩ්ඩක් ශබ්ද තියේ. සමා වෙන්න කියලා. ඉල්ලීම් කරනවා. කරදර කරන්නේ.
දැන් අපිට ගයක් තියෙනකොට අපි ඒක ඉගෙන ගන්න ඕනේ නැද්ද? අපි ඉගෙන ගන්න ඕන. අපි ඉගෙන ගන්න ඕන. අපේ ගෙදර, අපේ පන්සල, අපි පරිහරණය කරනකොට, අපි ඒක ඇතුලේ ජීවත් වෙනකොට කාටවත් වදයක් නොවෙන්න ජීවත් වෙන්න ඉගෙන ගන්න ඕන. ඒක අවශ්‍යයි. හැම ආගමකම ඒක ඉගෙන ගන්න ඕන. මුස්ලිම්, කතෝලික, බෞද්ධ හැමෝම ඉගෙන ගන්න ඕන. හැමෝම. අපේ ආගමික කටයුතු කරද්දි පවා එක දිනපතා මහා ශබ්දෙන් අපි දේවල් පරිහරණය කරන්න යන්න ඕනේ නැහැ කියලා තමයි මම පුද්ගලිකව හිතන්නේ. ඒ හින්දා දැන් මගේ පන්සලේ ගත්තොත් හැමදාම දවසට 4 වතාවක් ස්වාමීන් වහන්සේලා බුද්ධ වන්දනා කරනවා. උදේ 5:00ට වන්දනා කරනවා. ආපහු දානශාලාවේදී 7ට වන්දනා කරනවා. දවල් 11ට වන්දනා කරනවා. හැන්දෑවේ 6:00 වෙනකොට ආයත් වන්දනා කරනවා. හැමදාම පිරිස් සජ්ජායනා කරනවා. හැබැයි අපි හැමදාම ස්පීකර් එක පාවිච්චි කරන්නේ නැහැ. ස්පීකර් තියෙනවා. පාවිච්චි කරන්නේ. විශේෂ උත්සවයක් වුණොත් අපි ආයතන පරිශ්‍රයට පමණක් ඇහෙන්න ගොඩක් වෙලාවට යොදා ගන්නවා. විශාලම සුවිශේෂී උත්සවයක් වුණොත්, පින්කමක් වුණොත්, අති විශාල පිරිසක් සහභාගී වෙන අපි බහැරට ඇහෙන ස්පීකර් පාවිච්චි කරන්නේ. ඒකත් ඒ වැඩේ වෙලාවට පාවිච්චි කරලා බහලා දානවා. එච්චරයි. ඒයි මං හිතන්නේ අපි ඉගෙන ගන්න ඕන. මේක බෞද්ධ ආමුදුරලට විතරක් මේක කිව්වා කියලා වැඩක් නැහැ. ඉස්ලාම් බැතිමතුනුත් මේක ඉගෙන ගන්න ඕන. කතෝලික අයත් ඉගෙන ගන්න ඕන. හින්දු අයත් ඉගෙන ගන්න ඕන. මොකද ඒගොල්ලොත් කම් පැලෙන්න උදේ හවස මේක කරනවා. මේක කරන්න හොඳ නෑ අපි කවුරු. ඇත්ත කාරණේ පන්සල, පල්ලියත් සියලු දෙනාම මේවයි පාලනයක් ඇති කරගත යුතුයි. අත්‍යවශ්‍ය දෙයකට පාවිච්චි කරන්න එපා කියලා නෙමෙයි, පාවිච්චි කරන්න ඕන. හැබැයි එක වදයක් නොවෙන්නනේ. වදයක් නොවෙන්න. ඒක හොඳට තේරුම් ගන්න. ඒක පන්සලේක විතරක් නේ. දැන් සමහර අය ඉන්නවානේ පන්සලේ පිරිත් දැම්මම හෝ පල්ලියේ යාඥාව ඇහුනම කේන්ති ගිහිල්ලා නඩු දාන්න යන පොලිසිය අය ඉන්නවා. ඕකේ ඒක යාළුවට අයිතියක් තියෙනවනේ එහෙම කියන්න ගිහිල්ලා. හැබැයි ඒගොල්ලෝ අල්ලපු ගෙදර මිනිස්සුන්ට ඉන්න බැරි තරම් ශබ්ද කරන අය ඉන්නවා. කතා කරන්නේ, කෑ ගහන්නේ, රේඩියෝ ටීවී පාවිච්චි කරන්නේ. අල්ලපු ගෙදර මිනිස්සුන්ට ඉන්න බැරි වෙන්නේ. මහරැත් බඩු මුට්ටු එහෙට මෙහෙට අදින්නේ. හැම තිස්සෙම ඔබ හිතන්න. ඔබ වත්තක් සහිත තනි ගෙයක ඉන්නවා වගේ නෙමෙයි. ඇපාර්ට්මන්ට් එකක ඉන්නකොට, මහල් නිවාසයක ඉන්නකොට තව අය ඉන්නවා. එතකොට ඔබේගේ අම්මගේගේ මයි කා මයි පෙට්‍රල් කියලා එහෙම ඉන්න බෑ. එහෙම හැසිරෙන්න ගියොත් අපිට හැදෙන්නේ හතුරෝ විතරයි. අපි අනිත් මනුස්සයට වද දෙන්න අපිට හැදෙන්නේ වෛරක්කාරයෝ විතරයි. ළමයින්ට පවා කියලා දෙන්න සෙල්ලම් කරනකොට පොදු එහෙම ඇපාර්ට්මන්ට් එකක පවුල් 4-5ක් ඉන්න තැනක ඒ කොරිඩෝ එකේ සෙල්ලම් කරන්න බෑ කියලා ළමයින්ට කියලා දෙන්න. පඩිපෙලේ සෙල්ලම් කරන්න බෑ කියලා ළමයින්ට කියලා දෙන්න. මොකද සුළු ඉඩකඩ සහිත පරිසරයක ළමයි කෑකෝ කහනකොට සමහර විට පැය ගාණක් නිදිවරපු කෙනෙක් ඇවිල්ලා දුක් විඳින්න පුළුවන් නිදා ගන්න විදියක් නැතුව. ඒව ළමයින්ට උගන්වන්න. මේක මේ දේශපාලකයන් හදන්න විතරක් නෙමෙයි අපිට තියෙන්නේ. අපිට තියෙන අපේ මිනිස්සු හදා ගන්න ඕන එකක්. පැවිද්දෝ වෙච්ච අපිට හැදෙන්න දේවල් තියෙනවා. ආගමික නායකයින්ට හැදෙන්න දේවල් තියෙනවා. භෝග මදය කියන එක මේ Tamanට දේවල් තියෙනකොට ඒවා පරිශීලනය කරද්දී ඒන උමතුව Taman පාලනය කරගන්න ඕන.
පාලනය කරගන්න ඕන. විශේෂයෙන්ම අපේ රටෙත් ඉන්දියානු ජාතිකයින්ගේ ඒ වගේ අපේ ආසියාතිකව රටවල් කීපක ළමයි මම දකිනවා හරිම හදන විදිය හරි නරකයි. සමාවෙන්න එහෙම කොට හරි නරකයි හදන විදිය. එක ගුවන් යානෙකට නැග්ගත් අපේ ආසියාතික ඉන්දියාවේ අපේ රටේ ළමයින්ගේ හැසිරීම බලන්න කොච්චර අසෝබනද කියලා. ට්‍රේන් එකේදී. ඒ කියන්නේ අපේ අම්මලා තාත්තලා එයාලට බැරි එක කරන්න තහනම් එක තහනම් කියන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ ඇඬුවොත් ඕන දෙයක් කරන්න දෙනවා. ඇයි එහෙම? ඇයි එහෙම කරන්නේ? ඒ නිසා මම ඔබට යෝජනා කරන එහෙම කරන්න එපා. එහෙම ළමයින්ට එහෙම හැසිරෙන්න දෙන්න එපා. පොඩි කාලේ ඉඳලා කියලා දෙන්න. මේක මෙතන පන්සලක්. මේ පන්සලේ ඉන්නේ මෙහෙමයි කියලා දෙන්න ළමයින්ට. මේ ගුවන් යානය මෙතන හැසිරෙන්නේ මෙහෙමයි. ඔයාට ඕනෝනේව කරන්න බෑ කියලා දෙන්න. ඔබ විසින් පොඩි අවසරයක් දුන්නොත් ළමයි ලොකු දොරක් අරගන්න බව මතක තියාගන්න. ඒක මතක තියාගන්න. අපිට මේ දේශපාලනය කරන මිනිස්සු භෝග මදයෙන් උමතු වෙලා කරන ඒවා වගේම අපි භෝග මදයෙන් උමතු වෙලා කරන ඒවාත් අපිට තේරුම් ගන්න තියෙනවා. මොකද අපි එහෙම උමතු වෙනකොට අපි අතරින් පැන නගින දේශපාලඥයා ඒ විදියෙම මිනිහෙක් වෙනවා. අපිට වෙනස් වෙන්න තියෙනවා. අපේ ළමයෙකුට හරි කියලා දෙන්න ඕන. ඔයාට මේ ගෙදර පාවිච්චි කරන්න පුළුවන් මේ සීමාවේ. මේ පඩිපෙළ, මේ කොරිඩෝ එක, මේක පොදු තැනක්, මේක පාසල, මේක පන්සල, මේක පල්ලිය, මේක කෝවිල, මෙතන හැසිරෙන්න පුළුවන් මේ විදියට. මෙතන කරන්න පුළුවන් මේවා. මෙතන මේ විදියට ශබ්ද කරන්න බෑ. මේ විදියට අනිත් අයට වද දෙන්න බෑ. කරදර කරන්න බෑ. ඔයාටත් මෙතනින් අයිතිය තියෙනවා. හැබැයි ඔයාට මෙතන අනිත් අයට කරදර කරන්න අයිතියක් නැහැ. කියලා දෙන්න. නැත්තම් මතක තියාගන්න ඔය ඕනවට වඩා ගෝසාව තියනවා නේද? අපි ආතතිය, මානසික ආතතිය වැඩි වෙන්න අපේ. ස්ට්‍රෙස් වැඩි වෙන්න. ડિප්‍රෙෂන් තත්ත්වයට ගමන් කරන්න. ඔය ගොඩාක් ශබ්ද අධිකකම හේතු වෙනවා. ඒක ලොකු හේතුවක්. ඒ නිසා ඒවා ඉගෙන ගන්න ඕන. තමන්ගේ ගේ හරි ඒ වුණාට ඒකට අදාළ ඉතින් තියෙනවා පවතින්න පුළුවන් සීමා. කරන්න බැරි දේවල්. ඒව ඉගෙන ගන්න. ඒව උගන්වන්න. භෝග මදයෙන් පාලකයෝ විතරක් නෙමෙයි පුරවැසියෝ වෙච්ච අපිත් උමතු වෙන්න හොඳ නැහැ. අපේ ගෙදර ගැන හිතලා. අපේ ඉඩම, අපේ වත්ත, අපේ පන්සල, මේක අපේ පල්ලිය, මේක මේ බෞද්ධ ඒරියා එකක්, මේක මුස්ලිම් ඒරියා එකක්, මේකේ අරයට මෙයාට ඕන ඒවා නෙමෙයි අපිට ඕනි එකක්. ඒ උමතුව බෑ. පුරවැසියට පොදු නීති තියෙන්න ඕන. සියලු පුරවැසියෝ ඒ නීතිවලට යටත් වෙන්න ඕන. එතකොටයි ඒක රටක් වෙන්නේ. නැත්තම් එක ඡණ්ඩින්ගේ කොලනියක් වෙලා නවතින්නේ. එතෙන්ට වැටෙන්න හොඳ නැහැ. එතෙන්ට වැටෙන්න හොඳ නැහැ. ඒක අසිෂ්ටම සමාජ ක්‍රමයක් තියෙන තැනකට ඒක හරියයි. ඒත් සිෂ්ටයි කියලා කියන්නේ මිනිස්සු එතෙන්ට නොවැටී ඉන්න තමන්ගේ හිත පාලනය කරගන්න එක. තමන්ගේ මනස වෙනස් කරගන්න එක. භෝග මදය කියන එක ඒක නරක දෙයක්. කවුරු ඒ මදයෙන් මත් වුණත් ඒක නරකයි. නරක එක නරකයි. වැරදි එක වැරදි. අයහපත් එක අයහපත්. කවුරු ඕනම කෙනෙක්. අද ඉගෙන ගත්තේ ඒ මනෝභාවය ගැන. ඔය භෝග මදේ තියෙනවා නේද? ඕකේ තව ලස්සනම කොටසක් තමයි
මොකාක්වත් නැතුව තිබිලා සැරේටම සමහරුන්ට දේවල් හම්බ වෙනව නේද? එතකොට ඕක ටිකක් වැඩි. නම් හොඳට නිරීක්ෂණය කරපු එක. පුදුම උමතුවක් එනවා එතකොට. මොකද සල්ලි කොළ තියෙන්නේ. කොළ නෝට්ටු. නෝට්ටු කොච්චර තිබුණා සද්ද නැහෙනේ. කාසි තියෙන සිල්ලර හරි හඬයි. සිල්ලර හඬ වැඩි. ඒ නිසා නෝට්ටු පාවිච්චි කරන මිනිහෙක් වගේ සල්ලි පාවිච්චි කරන්න. නෝට්ටු වලින් වැඩ කරන මිනිහෙක් වගේ ධනය එක්ක වැඩ කරන්න. සිල්ලර කාසි වලින් වැඩ කරන මිනිහෙක් විදියට ඇසිරෙන්න හොඳ නැහැ. තමන්ගේ විනයක් තමන් හදාගන්න. ඒක තමයි මේ දේශනාවේ මූලික හරය. ඉතින් අද දවසේ මේ උතුම් දහම් හමුවට සාකච්ඡාවට දායකත්වය ගත්තේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ජීවත් වෙන අපේ දායක දෙපළක් මහින්ද පතිරණ මැතිතුමත් ඒ වගේම මනෝරි පතිරණ මැතිනියත්. ඒ දෙපළ ශ්‍රද්ධාවෙන් දිනුක් පතිරණ පුතත් එක්ක මේ උතුම් පින්කමට දායකත්වය ගත්ත විතරක් නෙමෙයි. අද දවසේ ආරණිකේතන භික්ෂු පුහුණු මධ්‍යස්ථානයේ අපේ පොඩි සායන් වහන්සේලාට මේ අසීරු කාලේ දහවල් දාණය, උදෑසන දාණය සකසගන්ට උන්වහන්සේලාට අවශ්‍ය කරන ප්‍රතිපහසුකම් සම්පාදනය කිරීම ඒ දෙපළ පුතුණුවනුත් එක්ක බොහෝම ශ්‍රද්ධාවෙන් සිත කළා. රැස්වුණු සියලුම පින් කුසල් අපි අනුමෝදන් කරමු සම්‍යක් දෘෂ්ටික සියලු දෙවියන්ට. ජන්මදිනය අප්‍රේල් මාසේ 10 වෙනිදා සමරපු මහින්ද පතිරණ මැතිතුමාට, ඒ වගේම අප්‍රේල් 29 වෙනිදා ජන්මදිනය සමරපු දිනුක් පතිරණ පුතණුවන්ට වගේම මනෝරි පතිරණ මැතිනියටත්, ඒ වගේම පවුලේ සුජීවත්ව සිටින මනෝරි පතිරණ මැතිනියගේ ආදරණීය අම්මා මල්ලිකාද සිල්වා මාතාවටත්, බණ අහපු බුද්ධ පුතුන් ශ්‍රාවකයින් වන ඔබ හැම දෙනාටත්, අපේ රටේ දුක් විඳින, පීඩා විඳින සියලුම ලාංකික ජනතාවටත් සියලු දෙවියන්ගේ ආශිර්වාද ලැබේවා. පූජනීය හුරුළුනික වැවේ සුදම්ම ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ, කනගව සුගත සෙනසුන, පුජි සුගත සෙනසුන කියන සේනාසනයන්ගේ ආධිපත්‍ය හොබවන අපේ කල්යාණ මිත්‍රයාණන් වහන්සේටත්, ඒ වගේම සේනාසනාධිකාරී අපේ සහෝදර අම්පිටිය සද්ධාවාස ස්වාමීන් වහන්සේ ඇතුළු බණ දේශනාවට සම්බන්ධ වුණු ඔබට, පූජනීය මහා සංඝ රත්නයට සියලු දෙවියන්ගේ ආශිර්වාද ලැබේවා. දායකත්වය ගත්තු පිරිසගේ වගේම ඔබගෙත් සියලු ප්‍රාර්ථනාවන් ඉෂ්ට වේවා. ඔබ හැම දෙනාම දෙවියන්ගේ ආශිර්වාදයෙන් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. කායික සැනසෙල්ල ලැබේවා, මානසික සැනසෙල්ල ලැබේවා. සියලුම දෙවිවරු ඔබ ආරක්ෂා කරත්වා. අපේ මව් රට ලාංකික ජනතාව, ලෝකවාසී ජනතාව ආරක්ෂා කරත්වා. දෙවියෝද නිර්වාණ ධාතුවෙන් සැනසෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම අභාවයටපත් මහින්ද පතිරණ මැතිතුමාගේ ආදරණීය මව්ට, පියාණන්ට, විශේෂයෙන්ම ආදරණීය පියාණන් වහන්සේ වන යෝගිදාස පතිරණ පියාණන්ටත්, මෑණියන් වහන්සේ වන කැතරින් පතිරණ මව්තුමියටත්, නන්දාවතී නන්දනිය ඇතුළු ඒ සියලු දෙනාටත්, එවැගේම මනෝරි මැතිනියගේ ආදරණීය පියාණන් දී.එන්.ද සිල්වා පියාණන් වහන්සේටත්, ඒ ඇතුළු කොට සංසාරගතව මිය ගිය ඇත්තන්ගේ අපේ සියලු ඥාතීන්ටත්, බණහපු ඔබේ සියලු ඥාතීන්ටත් මේ පින්වත් වේවා, සුවපත් වේවා, සැපවත් වේවා, දුකින් මිදේවා. අපේ ඥාතිවරු නිවන් දකිත්වා. සාදු සාදු සාදු. ඒ වගේම අවසාන වශයෙන් ඔබ අප හැම දෙනාට, දෙවි දේවතාවුන්ට, මියගිය ඥාතීන්ට මේ පින් කුසල් බලයෙන් මෙලොව පරලොව සත්පුරුෂ ඇසුර ලැබේවා, කල්‍යාණ මිත්‍ර ඇසුර ලැබේවා, සද්ධර්මයේ මැසේවා, ධර්මානුධර්ම ප්‍රතිපත්ති පූර්ණේ කරගෙන ඉක්මන් භවයකදී නිවනින් සැනසෙන්නට මේ කරපු පින් කුසල් අපට පාරමී ධර්ම වේවා. සාදු සාදු සාදු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා
පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරම්ති තී. ඒ වගේම විශේෂ මතක් කිරීම කනගව සුගත භාවනා මධ්‍යස්ථානයෙහි වාර්ෂික වෙසක් සීල භාවනා වැඩසටහන ලබන ඉරිදා 8 වෙනි ඉරිදා උදෑසන 8 ඉඳලා රාත්‍රී 7 දක්වා භාවනා වැඩසටහන් අෂ්ටාංග උපෝසත සීලය සමාදන් වීම, ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, පිරිස් සජ්ජායනා වගේම වෙසක් පහන් කූඩු දැල්වීම ආදී ඒ සියලුම සංස්කෘතිකාංග මෙන්ම ආගමික ආමිසමය ප්‍රතිපත්තිමය පූජාවන් සහිතව සිද්ධ කරන්නට කටයුතු සූදානම් කරලා තිබෙනවා. ඉතින් කනගවා පළාතේ ඒ වගේම සයිතමා ෆුජි සිසෝකා ටෝකියෝ චිබා ආදී ආසන්න දිස්ත්‍රික්කවල සිටින අපේ ශ්‍රී ලාංකික සියලු දෙනාටම අපි ආරාධනා කරනවා තථාගත ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ උතුම් උප්පත්තිය සම්මා සම්බුද්ධත්වයේ සහ උතුම් පිරිනිවීම අනුස්මරණය කරන උතුම් තෙමගුල සමරන්නට ඒ උතුම් තෙමගුලේ පින් දහම් කරලා අපේ රටට ආශිර්වාද කරන්න ලබන ඉරිදා 8 වෙනිදා උදෑසන 8 වෙනකොට කනගවා සුගත භාවනා මධ්‍යස්ථානයට එකතු වෙන ලෙස net සිතින් යුක්තව සිහිපත් කර සිටිනවා. ඔබ හැම දෙනාම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. සාදු සාදු සාදු.